Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. හොඳයි. අපි මේ ලකලැස්ති වෙන්නේ සුපුරුදු පරිදි මේ ප්‍රාස්පතින්ද දවසේ කරන වැඩසටහනේ සාකච්ඡාව වටේට. ඉතින් ඒ සාකච්ඡාව වටේට අවතීර්ණ වෙන්නේ ඉස්සෙල්ලා සුපුරුදු විදිහට සම්බන්ධ වෙන්න කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මොන හරි දැනගන්න ඕන නම් ඒක අවස්ථාව කරගන්න පුළුවන් කියලා මම මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක මම කැමති ඉස්සෙල්ලා අහන්න මොන හරි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ ප්‍රශ්න අරගෙන ඒවා සාකච්ඡා කරලා අපිට පුළුවන් සිංහල මාධ්‍ය ප්‍රශ්න වලට යන්න. අපි පළවෙනි අවස්ථාව දෙනවා ඉංග්‍රීසි වලට. කොහොමත් එහෙමනේ. Yes. Okay, I'll come back to you, Nadana. Any English questions? Right, there are no English questions here. Zoom making English prashna තියෙනවද? හරි. තියෙනවා නම් අපිට පස්සේ ගන්න පුළුවන්. මම එන යනවා නදනාගේ announcement එකට. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ අවසරයි. announcement එක ඇවිල්ලා මේ අපේ group එකේ ඉන්න හැමෝම අපේ WhatsApp group එකේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමහර අයට. ඒක නිසා ඔබට අවශ්‍ය නම් WhatsApp group එකට සම්බන්ධ වෙන්න. ඒක තමයි හොඳම විදිය. මොකද ඔක්කොම සංනිවේදනය නැත්නම් communication යන්නේ අපේ WhatsApp group එක හරහා. මම මේකෙන් පස්සේ දාන්නම් අපේ අර WhatsApp group එකේ admin විදියට කටයුතු කරන පුතාගේ නම ලහිරු ධනංජය. එයාගේ නම්බර් එක දාන්නම්. එතකොට ඔබට පුළුවන් එයාට ටෙක්ස්ට් එකක් දාලා කියන්න WhatsApp group එකට එකතු කරගන්නයි කියලා. ඒක තමයි announcement එක. ස්වාමීන් වහන්සේ මට වින්තුවක් දෙනවා. තව දෙයක් කියන්න තියෙන පොඩි. ඒක තමයි මේ මට ඊයේ පෙරේද කෙනෙක් කතා කරා. එයා අපේ හිටපු සමාජිකාවක් කතා කරේ ඇත්තරම භාවනා වැඩසටහන කෙසේ වෙතත් එයා අහව ප්‍රශ්නයක් තමයි මේ වෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ධර්ම දේශනාවකට අහුම්කන් දුන්නා. එයාගේ පවුලේ හැමෝමත් අහුම්කන් දුන්නා. එතකොට සෝවාන් මාර්ගය මේකයි කියලා කිව්වලු. ඒ ස්වාමින් වහන්සේ ත්‍රිපිටකයේ එක එක තැන් රිෆර් කරා කියලා කිව්වා. දැන් එයාට මතක නැහැ කිව්වා. නමුත් කොහොමව දිග හැල්ලක් කියලා ලොකු ප්‍රශ්නයක් ඇහුවේ මේ පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඉතින් මේ ඔබ වහන්සේගෙන් අහන්න තමයි එයා ලෑස්තිලා තිබුණේ ඒක. මට කට ආව ගමන් මං කිව්වා මේ ඔබ වහන්සේගෙන් අහපනම් හොඳ ධර්මදේශනාවක් අහගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම කිව්වේ එකම දේ තමයි ධර්මදේශනාවල් අහන්න එක හොඳ දෙයක්. නමුත් මේ වෙලාවේ අපි කරන්නේ ඊ타මාත්ම පැහැදිලි ගමනක අපි නිරත වෙලා ඉන්නවා. ඒක තමයි මේ ධර්ම මාර්ගය යන එක. ඉතර සක්මන සහ පරයන්ක හොඳටම කරලා ඒ වගේ අපේ මේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවල් සහ නිස්සරණ වර්ණයේ ධර්මදේශනාවල් වලට අහුම්කන් දෙන එක හරි. නමුත් මේ අනිත් ස්වාමීන් වහන්සේලාත් කතා කරන්නේ ත්‍රිපිටකයේ බව ඇත්ත. ධර්මදේශනාව සත්‍ය බවත් ඇත්ත. නමුත් අපි අර එක ටියුෂන් මාස්ටර් කෙනෙක් අපි දවසල A levels වලට එහෙම ටියුෂන් යනකොට මොකද කරේ? එක ටියුෂන් මාස්ටර් කෙනෙක් එක්කලා ගිහිල්ලා හරියට දේ ඉගෙනගෙන එහෙම ඉගෙන ගත්ත මිසක් හැමතැනට ගිහලා චුටි චුටි ඉගෙනගෙන ඒවා පටලව ගත්තේ නෑනේ. ඒ විදිහට අපි එක මාර්ගයක් අනුගමනය කරමු, එක මොනස්ටරි එකක් ෆලෝ කරමු කියලා ඒක තමයි මං කිව්වේ. ඉතින් කිව්වට පස්සේ ආපහු මං ටිකක් කිව්වා හැබැයි මේ පරයන්ක භාවනාවක් සක්මනක් කරන්නේ නැතුව ඊට පස්සේ මාත් එක්ක කතා නොකරට කමක් නැහැ කියලාත් මං කිව්වා. ඊට පස්සේ ඇත්තම කියනවා නම් එදා හවස් වෙනකොට මට ආයි ඊමේල් මේ
ටෙක්ස්ට් එකක් ආවා පරයන්කය සක්මන ඔක්කොම කරලා මේ අනේ උදව්වක් කරන්න මේක මොකද කියන්නේ එහෙම කියලා කිව්වා. ඒ කියන්නේ යා ආපහු මේ මං කියපු දේ තේරුණා කියලා මං හිතනවා. ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. නම් මොකද හේතුව තමයි අපේ රටේ බණ වැඩි. මේ බණ අහනවා බණ දේශනා කරනවා ඕගාලා. ඉතින් අපි හරියට බණ ඇහුවනම් මේ යුද්ධ බිමක් වෙන්නේ නැහනේ රට. කියලා මම එයාට ඉතින් පැහැදිලි කරලා දුන්නා. ඒක නිකන් මම දන්නවා මෙතන ඉන්න අය නම් එහෙම නෙවෙයි කියලා. නමුත් මම හිතුවා ඒක කිව්වොත් හොඳයි කියලා. ඒක තමයි පණිවිඩය ස්වාමීන් වහන්සේ. ඊළඟ සරණයි. මට විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙනවා ඒකදී මෙතන සමහර අය ඉන්න පුළුවන් බ්‍රිස්බේන් වලින් සම්බන්ධ වෙන අය. ඒ බ්‍රිස්බේන් වලින් සම්බන්ධ වෙන අයට අපේ කමියුනිකේෂන් ලින්ක් එකට ජොයින් වෙන්න ඕන නම් මට හරි ජයන්තිට හරි චතුර් පුතාට හරි කියන්න බ්‍රිස්බේන් වල ඉන්න කෙනෙකුට කියන්න. එතකොට අපිට පුළුවන් ලයින් ගෲප් එකක් තියෙනවා ලයින් ගෲප් එකට ඇඩ් කරන්න. ලංකාවෙන් සම්බන්ධ වෙන අය තමයි විශේෂයෙන් ඔය නදනා කියපු ලහිරු පුතාව සම්බන්ධ කරගන්න වෙන්නේ. ඉතින් ඒ නම්බර එක ලියාගෙන ලහිරු පුතාට මැසේජ් එකක් දාන්න තමන්ගේ නම්බර එක WhatsApp group එකට add කරන්න කියලා. හොඳයි. අපි දැන් බිස්නස් එකට බහිමු. කාට හරි කමටහනක් වාර්තාවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ අවස්ථාව කරගන්න පුළුවන්. ලහිරු පුතාගේ නම්බර එක දැන් දාලා තියෙනවා chat එකේ කැමති කෙනෙකුට ඒක ගන්න පුළුවන්. නදන එක ඉවලා තියෙන්නේ මට විතරයි මම හිතන්නේ. everyone දාන්න. හොඳයි සවන. unmute කරලා කතා කරන්න. සවන unmute කරන්න. sorry මම හිතන්නේ unmute කරන්න බැරුව. sorry. හරි. දැන් unmute කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සතියක තෙරුවන් සරණයි. සතියක සක්මනකුත් සතියක පර්යංකයකුත් වාර්තාව තියෙන ස්වාමීන් වහන්සේ. වම දකුණ වශයෙන් ආරම්භ කර සක්මන ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් පියවරෙන් පියවර නිරීක්ෂණය වූවා. මුළු පාදයේම ක්‍රියාකාරීත්වය විලුඹේ සිට උකුල් ඇටය දක්වාම ඉතා සියුම් ලෙස නිරීක්ෂණය වෙනවා. කොඳුයට පේලියත් බෙල්ලත් හිස් මුදුනත් සියුම් කටු අනිනවා වාගේ දැනෙනවා. හොඳාකාරවම නිරීක්ෂණය වෙනවා. ඇස් දෙක මදක් පියවී ඇති ආකාරය දුටුවත් පියවී නැත. එය හොඳාකාරව නිරීක්ෂණය වෙද්දී පියවී ඇති ආකාරයට පියවී නැති ආකාරයක් දිස්වුවා. මුළු කයම පුළුම් රොදක් වාගේ සැහැල්ලුයි. අත් දෙක ඉදිරියට ඇඟිලි තද කරගෙන සක්මන පැවැත්වුවත් අත් දෙකක් තියේද කියාවත් දැනුනේ නැත. ස්පොන්ජ් ෂීට් එකක් උඩ ඇවිදිනවා වාගේ දැනුනේ. දෙතුන් වතාවක්ම සක්මන මග නතර වෙනවා වාගේ දැනුණා. නළලත් ඇස්වලටත් සියුම් කටු අනිනවා වාගේ දැනුණා. ඇස් දෙකට ඉතා දැඩි ආකාරයෙන් එය දැනුණා. ඇස් පිහාටු ගසද්දී වින් ස්ක්‍රීන් එකේ මඩ සෝදා යන ආකාරය වාගේ ආකාරයකුත් දිස්වුවා. තවත් දවසක තොල් දෙකත් ඊට පහළත් සියුම් ආකාරයෙන් දැවටෙනවා වාගේ ස්වරූපයක් දිස්වුවා. ඇස් දෙකේ දෙපැත්තත් නළලත් එසේමයි. මුළු සතිය පුරාවටම සක්මන ඉතා සැහැල්ලු ලෙස දැනුනේ. අර ඇස්වල මේක ස්වාමීන් වහන්සේ මට ගිය සතියේ මේ
කමටහනක් සුද්ධ කරද්දී අර කෙනෙක් කිව්වා අර මී වදයක රොදක් වගේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අර ඒකට සමානයි කියලා හිතන්න පුළුවන්. මොකද එතන මට නිර්වචනය කරගන්න බැරුව හිටියේ. ඒකෙන් පස්සේ තේරුණා ඒ වගේ නේද කියන එක ස්වාමීන් වහන්සේ. ඒ සක්මන ස්වාමීන් වහන්සේ. ඉතින් ඔය ස්පොන්ජ් කතාවත් එහෙමම තමයි. ස්පොන්ජ් එකක් කියලා කියන්නේ ඉතින් හරියට සොලිඩ් දෙයක් නෙමෙයිනේ. ඉතින් ඕක වෙන්නේ මේ මම පරයන්කයට අහලා ඉන්නද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉස් මුදුනේ සිට පාදාන්තයට නිරීක්ෂණයට යොමු වීමට පුළුවන් වූයේ දෙදිනක් පමණයි. පරයන්කයට යොමු වෙද්දීම සතිමත් වෙනවා. කය ඊටාම සැහැල්ලුයි. ආස්වාස ප්‍රාස්වාසය කයට අවශ්‍ය ප්‍රමාණයට සිදු වෙනවා. දැනෙන්නේ නැත. දිනක් ඉතා අලංකාර මුද්දක් වීදුරු මේසයක් මත තබා ඇති ආකාරයට දිස්වුවා. පෙනෙනවා යනුවෙන් සතිමත් වූවා. එය නොපෙනී යනවාද අන්තිම වෙනතකන්ම නිරීක්ෂණය වූවා. ඉතා කෙටි වේලාවකින් වෙනත් දිනක රත්තරන් ලෝහ කැබැල්ලක් මුළු ප්‍රදේශයම අලංකාරව දිස්වෙන ආකාරය දුටුවා. එයද ඔබ වහන්සේගේ උපදෙස් මත පෙනෙනවා යන ආකාරයෙන් සතිමත් වෙද්දී එයද නොපෙනී ගියා. හරියට ප්ලේන් එකක් අන්තිම තිතට නොපෙනී යනවාසේම මෙයද ඒ ආකාරයෙන්ම නිරීක්ෂණය වූවා. දින දෙකක්ම පර්යංකේ නින්ද ගියා ස්වාමීන් වහන්සේ. ඒක හොඳටම පැහැදිලි. අනිත් දවස්වල සෑම වෙලාවකම සිදුවේ නොදන්නා තැනට ගොස් නැවත එන ආකාරයයි. නොදන්නා තැන ඊටාම සතිමත්ව යන තැන නොදන්වත් ආ බව හොඳාකාරව දිස්වුවා. සෑම දිනකෙම පර්යංකයේ පැයකුත් විනාඩි 30ක් පර්යංකයක් කරනවා ස්වාමීන් වහන්සේ. කය පර්යංකයට වාඩි වූ ආකාරයෙන්ම කය ඉතා ඍජුව තිබෙනවා. දවස් දෙකක් පමණක් පොඩ්ඩක් ඉස්සරහට අඟල් 2ක් 3ක් පමණ නැවිච්ච ආකාරයක් දිස්වුවා. ඉතා ප්‍රබෝධමත්ම මුළු දවසම ගත කරනවා. ඕනෑම දෙයකට සිනාසී මුහුණ දීමටත් දුකේදීත් සතුටේදීත් ඒ දුකත් සතුටත් ඒ ආකාරයෙන්ම දුක විදියටත් නොගැටි සතුට විදියටත් නොගැටි ජීවත් වීමටද පුළුවන් බව විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි ස්වාමීනි. හොඳයි. වාර්තා බොහොම හොඳයි, බොහොම පැහැදිලි. හැබැයි අහගෙන ඉද්දී සක්මනේ පර්යංකේ එක ලයින් එකක යනවට වැඩිය ව්‍යාකාරයකට යන බවක් පේනවා. ඒකේ වරදක් නැහැ. සක්මන බොහෝ දුරට පොතේ විදියටම යනවා. සම්පූර්ණයෙන් හිත කයට ඇවිල්ලා කයේ දරතයන්ගෙන් තොරව තමන් ස්පොන්ජ් එක යනවා වගේ බාහිරය තේරෙන්නේ නැතුව තමන්ගේ කයම තේරෙන ආකාරයකට යනවා. ඒකේ කොච්චර කය හිතට ඇවිල්ලා තියෙනවද කියනවා නම් සමහර වෙලාවට කයම දැනෙන්නේ නැතුව මේ රූපයෙන් එහාට යන තරමටම කයට හිත ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් රූපයෙන් එහාට යන්න විදියක් නැහැ විදින නිසා සක්මන නැවතිලා ආයේ සක්මන පටන් ගන්නවා. ඉතින් ඒ වගේ සක්මනේ බොහොම හොඳට සක්මන සිද්ධ වෙනවා. ඒකේ ඔය නලල ඉර වෙනවා, එතකොට ඉදිකටු අනිනවා වගේ දැනෙනවා කියන ඒවා ඒ විදිහට තමයි අපේ විඥානයේ පච වුණාම මේ ශරීරය අපිට දැනෙන්නේ නිකන් ගොජයක් හැටියට. එහෙම නැත්නම් එකම ආකාරයකට වැඩ කරන මී මස්තරංචුවක් වගේ වෙන විදිහකට කියනවා නම්
මේක අපි එකක් කියලා දැනගෙන ගණයක් කියලා දැනගෙන හිටියට ඒක ගණයක් නෙමෙයි. ඒක හැම තිස්සෙම හෙල්ලි තියෙන දෙයක්. එහෙම නැත්නම් පැලිරි ගිය දෙයක් තියෙනවා කියලා දැන් තමන්ගෙම ප්‍රත්‍යක්ෂයට පොඩ අහු වෙනවා. එහෙම ප්‍රත්‍යක්ෂයට පොඩ අහු වෙද්දී ඔය මේක පැලිරි ගියේ නෑ කියලා මේක බොහොම ස්ථිරයි කියලා මේක සදාකාලිකයි කියලා හිතාගෙන හිටපු ඒ හිතුවිලි ටිකට හෙන ගහලා යනවා. ඒ හෙන ගහලා යද්දි තමයි මම වචන පාවිච්චි කරුවට කලබල වෙන්න එපා. මේ එහෙම කියන්නේ ඒ දෘෂ්ටි කෝණයන් වෙනස් වෙනවා. දෘෂ්ටි කෝණයන් වෙනස් වෙද්දී ඒ බැඳීම් ටික ඒවා අල්ලගෙන තිබිච්ච ඒවා අපෙන් ලිහිලා යනවා. ඒ ලිහිලා යන ගතිය තමයි හිර වෙනවා, තද වෙනවා, දිකට වයින්නවා වගේ දැනෙන්නේ. හැබැයි ඉතින් එහෙම දැනෙන්න තමන්ගේ ශක්තියෙන් මුදා හරින්න හොඳට හිත එකලස් වෙනවා. සක්මණේදිත් පර්යංකේදී ඉතින් ඔකට වැඩි ඇඟිලි ගහන්න දෙයක් නැහැ. දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. පටන් ගත්තු ගමන්ම පළවෙනි පන්තියේ ගිය ගමන් මේ දේවල් පාස් වෙන්නේ නැහනේ. මම පළවෙනි පන්තිය කියනවා නෙමෙයි. මේක බුදුහාමුදුරු කියන දේ තමයි භාවේති බහුලීකතු කියන්නේ. භාවේති හොඳට වෙනවා. ඒක දිගටම කරන්න කාලසටහන පවත්වන්න. ඉතින් සතියක් කෙරුවා කියන එක බොහොම ලොකු දෙයක්. ඒ කියන්නේ උදාහරණ කාලසටහන පවත්වනවා. ඉතින් ඒක ලොකුයි. ඒක බොහොම හොඳයි. පර්යංකේ සම්බන්ධයෙන් කතා කරුවොත් පර්යංකේ මම දකින දේ තමයි කයට හිත එනවා. කයට හිත ආවට පස්සේ හිත පොඩ්ඩක් වංචාවක් කරනවා. මොකද සක්මනේදී වගේ අපි හිතාමතා කරන සංස්කාරයක් නැහැ. ඒ සංස්කාරයක් නැති නිසා තමන්ට පුළුවන් හුඟක් වෙන්න දෙයට වෙන ඇරලා බලන්න. එහෙම වෙන දෙයට වෙන්න ඇරලා බලන් ඉන්න යාම තුලින් එහෙම නැත්නම් අපේ සංස්කාර කරන එක අඩුවීම තුලින් හිත පොඩ්ඩක් චණ්ඩි පාට් එකක් දානවා. ඒක තමයි ඔය දිලිසෙන මුඩුයි දිලිසෙන රත්තරණයි කතන්දර එන්නේ. ඒක කියන්නේ අපි ඇත්තටම පාරිශුද්ධ භාවයක් ඇති වෙනවා. ඒ පාරිශුද්ධ භාවයේදී ප්‍රභාස්වර බවක් එනවා. ඒ එන එක අපිව අල්ලගන්න උත්සාහ කරනවා. ඒක අරමුණේ නවතින්න උත්සාහ කරනවා. බොහොම තද නිකාන්තියක් එනවා. නිකාන්තියක් එනවා කියලා කියන්නේ කාන්දමක් වගේ ඇදිලා යන එළියක්. ඉතින් ඒකට හැබැයි බොහොම හොඳට හැන්ඩල් කරලා තියෙනවා. ඒක අන්තිම පිටට යනකම් මෙනෙහි කරලා තියෙනවා. එච්චරමයි කරන්න තියෙන්නේ. ඕක තමයි සත්‍ය සම්පජාඤ්ඤය කියලා කියන්නේ. දැක්කම ඕකට පොඩි දාන්න නැතුව හරියටම මේක පේනවා මොන්න අසුචි බෙට්ටක් දැක්කත් රත්තරන් දැක්කත් පේනවා කියවනම් එකයි. ඉතින් එහෙම හොඳට සමහිත පවත්ලා තියෙනවා. ඒකෙන් හිතට ඒකේ නැංගුරම ගහගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඔය නොදන්න තැනකට යවෙන්නේ. ඒ නොදන්න තැනකට යවෙනව නම් දැන් අපි ඒකේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අර හිතට යනකම් බලන් හිටියට පස්සේ අවදිය එහෙම්මම තියාගන්න. එතනදී තමයි මම හිතන්නේ නොදන්න තැනට ටර්න් වෙනවා. ඒ නොදන්න තැනට ටර්න් වෙද්දී අවදිය නැහැ. ඒ හින්දා තමයි නොදැනුවත් භාවයේ යන්නේ. ඉතින් හැබැයි ආයෙ ඇහැරලා ඉද්දි දැනුවත් භාවය එනවා. ඊට පස්සේ ආයෙ නොදැනුවත් භාවයට යනවනම් දැන් බොහෝම යොහුසුළු වෙන්න ඕන. නොදැනුවත් භාවයට යද්දි එතන යන තැනට මම සතිමත් වෙනවා. යන තැන මීට වැඩිය තොරතුරු අල්ලගන්නවා කියන එකට සතිමත් වෙලා යන්න ඕන. අනිත් එක්ක කිව්වා නිින්ද ගියා කියලා. නිින්ද ගියා කියලා සක්සුදක්සේ කියන්න මොනවද තියෙන සාක්ෂි? පොඩ්ඩක් දවස් දෙකේම ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ගොරවන මටම චූටි ගෙරවිල්ලක් වගේ ඇහුණා. හරි. ගෙරවිල්ලක් ඇහුණා Tamanට ගෙරවිල්ලක් ඇහුණා නම් මම එතකොට මම චෝදනා කරනවා නිින්ද ගිහින් නම් ගෙරවිල්ල ඇහෙන්න විදියක් නැහැ. නිින්ද ගියම ගොරෝන එක හරි. හැබැයි එතකොට නිින්ද ගිහින් හිටියා නම් ගොරෝන එක ඇහෙන්න විදියක් නැහැ. ඒ චෝදනාවට මොකද්ද
වෙන ප්‍රතිඋත්තරය. එතන නිින්ද ගියා කියලා මට තේරුණේ අර එතකොට අර සද්දෙට මම සති ආයිමත් අර ඇහැරුණා වගේ උනේ එතෙන්දී ස්වාමීන් වහන්සේ. ඒතර මට තේරුණා මම මට නිින්ද ගියා නේද කියන එක හිතුනේ මට ඒකෙන් ස්වාමීන් වහන්සේ. හරි. එතකොට ඒ සද්දෙට ඇහැරුණාම කලබල වුණා. නෑ ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් නිින්ද ගියා නම් නිින්ද ගිහින් මොකකින් හරි අපි ආයේ එළියට ආවට පස්සේ අපි කලබල. සාමාන්‍යයෙන් හිතේ තියෙන ස්වභාවයක් තමයි ඔය දැන් කියපු කරුණු වලට අනුව අපි යම් තැනකට යනවා එතනට ගියාම අපි දන්නේ නැහැ අරමුණේ හිටියද කියලා. එතකොට අපි හිතනවා නිින්ද ගියා කියලා. විශේෂයෙන්ම ගොරවනා වගේ සද්දේ මම දන්නේ ඇත්තටම නිින්ද ගියාද කියලා. කලබල වුනේ නැති හින්දා මට තේරෙන තියෙන ලක්ෂණ තමයි නිින්ද ගියේ නැහැ කියලා උපකල්පනය කරන එක. ඒ ගොරවන සද්දය අපේ ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වේගන යද්දී අපි පොඩි ගොරොද්දයක් හැදෙන්න අවකාශයක් තියෙනවා. මම දන්නා ඒකමද කියලා. ඉතින් අපිට හිතෙන්නේ අහල පහල ඉන්න අය හිතෙන්නේ නිින්ද ගියා කියලා අනිවාර්යෙන්. හැබැයි මෙතන තමනුත් හිතනවා නිින්ද ගියා කියලා. මොකද ඊට ඉස්සෙල්ලා ටික දන්නේ නැති නිසා. හැබැයි පර්යංකයේ කියපු අනිත් කරුණු එකතු කරලා ගත්තාම ඔය පිටට වෙනකම් බලන් හිටියට පස්සේ Taman දන්නේ අරමුණ නැතුව ගියාට පස්සේ සතිය හැංගෙනවා. ඉතින් අරමුණ නැතුව ගියාට පස්සේ සතිය තීව්‍ර කරගත්තොත් Tamanට දැනගන්න පුළුවන් මේක නිින්දකට යනවද නැත්නම් වෙන මොන හරි වෙනවද කියලා. ඉතින් කොහොම හරි කයේ හිත තියාගෙන පර්යංකයට මට එකතු කරන්න තියෙන ටික විතරයි අරමුණ නැතුව ගියට පස්සේ පුළුවන් තරම් අවදිය තියාගන්න. කය අරමුණු කරගෙන අවදිය තියාගෙන බලමු මොකද වෙන්නේ කියලා. සාමාන්‍ය ජීවිතයේ සමහිත පැවැත්වෙන ගතිය මේ කියපු කරුණු අනුව ස්වභාවිකව සිද්ධ වෙනවා. විශේෂයෙන් අච්චර හිත ඇද ගන්න කිමද්දයක් දීලා ඒකට සති සම්පජඤ්ඤය පවත්වපු නිසා පේනවා කියලා මෙනෙහි කරපු නිසා මානසික ආකල්පයේ ලොකු වෙනසක් ඇති. ඒකට සාමාන්‍ය ජීවිතයට ගියාම ඉතින් පතෝලයි බතුයි කනවා වගේ තමයි. ඉතින් එහෙම වෙන එක සත්‍යමත් ජීවිතයේ පැත්තෙන් බැලුවොත් හොඳයි. හැබැයි ලෞකික ජීවිතයේ පැත්තෙන් අනිත් අය බලන්නේ නිකන් සතපහකට වැඩ නැති මිනිහෙක් හැටියට බලන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඒක මතක තියාගෙන අනිත් අය එක්ක ගැටෙන්න එපා. මොකද අනිත් අය ඉන්නේ කාම ලෝකේ. ඒ කාම ලෝකේ ඉන්න අයව සන්තරපණය කරන්න යද්දී අපි පතෝලයි බතුයි ටයිප් එක දාන්න බෑ. නේද? ඒකත් මතක තියාගෙන ඔහොම යන් කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ නදන සොහොරිය මට හැම අවස්ථාවකදීම උතුම් කල්යාණ මිත්‍රයක් වශයෙන් මේ දෙන අවවාද සියල්ල මම මේ අවස්ථාවේදී මේ සිහිපත් කරන්න ඕන. ඇත්තටම ස්වාමීන් වහන්සේ කුද්දගුණ සැලකීමක් විදියට නදනා සොයරිටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. සාදු. එහෙම කල්යාණ මිත්‍රය එහෙම උදව් කරගන්න එක බොහොම ලොකු දෙයක්. ඒක තමයි ශාසනය පවතින්නේ. හොඳයි. අපි යනවා තරංගණීනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාවට සතිමත් වූ විට මුලින්ම දැනෙන්නේ ඇස් දෙකට. ඊට පස්සේ මුහුණට, තොල් වලට, කන් දෙකේ ඇතුළට. තප්පරයක් දෙන්න තරංගණී සක්මන ගැනද කතා කරනවා කියලා කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ආයි පටන් ගන්නද? මුලින්ම දැනෙන්නේ ඇස් දෙකට. ඊට පස්සේ මුහුණට, තොල් වලට, කන් දෙකේ ඇතුල් පැත්තට, ඊට පස්සේ කකුල් දෙකට මේ සතිමත් වෙන්න දැනෙන බව තේරෙනවා. සමහර වෙලාවට කකුල් උස්සගෙන යන්න බැරි තරමට බරයි. සමාධියසර වමනෙත් වෙනවා, ඔළුවත් කැරකෙනවා වගේ දැනෙනවා. හැමදාම වගේ උදරයත් උස්සගෙන යන්න බැරි ගන්නට බරට දැනෙනවා. කොඳු ඇටපැලේ එක තැනකින් ලොකු වේදනාවක් දැනෙනවා. ඒකට තව තවත් සතිමත් වෙන විට එය වැඩි වෙනවා. සමහර දිනවලට ඒ ශරීරයේ අනිත් තැන් වලටත් පිහිදිලා යනවා දැනෙනවා.
ඒ කියන්නේ උර හිසට කකුල් දෙකට වගේ වට. ආයාසයෙන් තොරව තමයි ඇවිදින්නේ. වැඩිපුරම යවෙන්නේ වම් පැත්තට බරව හරහට. ඉස්සරහට යවෙනවා අඩුයි. එහෙම තමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ඔය සක්මන දැන් පටන් ගත්ත විදිහට මේ කියන්න පටන් ගත්ත විදිහට ටිකක් පැටලිස් සහිත වුණා. මොකද එකපාරටම සක්මන නල්ලෙන් පටන් ගන්නවා කියපුවම මම බැලුවා ඔළුවෙන් යනවාද කියලා. මේ ඒක මෙහෙම කියනවා නම් හොඳයි. සක්මන පටන් ගද්දි මට පය තේරෙන්නේ නැහැ කියලා. මොකද මම දන්නවා දැන් කාලයක් තිස්සේ කමඨාන් සුද්ධ කරලා කොහොමද වැඩේ යන්නේ කියලා. එතකොට මට එක ප්‍රශ්නයක් අහලා මට තීරණයක් ගන්න පුළුවන් මෙහෙමයි මේකයි වෙන්නේ කියලා. බයි වෙන කාට හරි කියනවා නම් අපි කියන්න ඕනේ මම සක්මන කරනවා. සක්මන කරද්දි පයට හිත දාන්න හදනවා මට පය තේරෙන්නේ නැහැ. පය වෙනුවට මගේ හිත යන්නේ මේ අහවල් තැනට. ඒ හින්දා ඒවල් තැන ඉඳලා මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා කියපුවාම එතකොට ගුණයක් තියෙනවා මේ කතා කරන සක්මන පිළිබඳව ඇයි මේ මිනිස්සුන් නළුලා ගැන කතා කරන්නේ කියලා. ඒ මතක් කිරීම නිකන් වාර්තාව හරියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විතරයි. ඉතින් ඒ රෙන්ඩ සක්මන ගැන කියපු තොරතුරු ටික මේ බොහොම පැහැදිලි. දැන් ඔය කාලයක් තිස්සේ සතිය වඩලා කාලයක් තිස්සේ සක්මන කරලා ඉස්සර වගේ අපිට දකුණවම කියලා යෑමේ අවශ්‍යතාවයක් නැහැ. කයට හිත ගත්ත ගමන් බුෂ් ගාලා ගිය තැනට යනවා. වෙන විදිහකට කියනවා අපි කොහේ හරි ගමනක් යනවා. උදාහරණයක් හැටියට ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යනවා. අපි කොහේ හරි මැලේසියාවේ හරි සිංගප්පූරුවේ හරි තායිලන්ත වල හරි බහලා එන්න ඕන. ඉතින් ෆ්ලයිට් එක ඇවිල්ලා එතනට බැස්සට පස්සේ ඊළඟ ෆ්ලයිට් එක ගන්න අපි ආයේ ලංකාවට යන්නේ. ආයේ සිංගප්පූරුවේ ඉඳලා තමයි ඊළඟ ෆ්ලයිට් එක ගන්න. ඒ වගේ දැන් මෙතන එක දවසක් සතිය කරලා නවත්තලා ඊළඟ දවස් සතිය කරන්න පටන් ගත්තට පස්සේ සතිය පටන් ගන්න අපේ නැවතිලා තියෙන. ඒ හින්දා තමයි ඔය මොනවාද කිව්වේ නලල දැනෙනවා කියලා. ඊට පස්සේ නලල දැනුණාට පස්සේ පොඩ්ඩ තමන්ගේ කයට හිත ඇවිල්ලා කය ඉතුරු හරියවල් දැනෙනවා. ඊට පස්සේ තමයි මේ සක්මනට හිත වැටෙන්නේ. සක්මනට හිත වැටුණාට පස්සේ සම්පූර්ණම හිත කයේ තියෙන නිසා මේ වෙලේ තියෙන ධාතු ගුණ පේන්න පටන් ගන්නවා. කකුල උස්සද්දි බරවකාරයක් වගේ කකුල බරට දැනෙනවා. ඉතින් ඒවා සක්මන හරියට කරනවා. සතියට කයේ තියෙනවා කියන ලක්ෂණ. ඉතින් ඇත්ත වශයෙන්ම හදන්න කියලා දෙයක් නැහැ. අවවාදයක් දෙන්න කියලා දෙයක් නැහැ. සවනට කිව්වා වගේ දැන් ඉතින් ලක්ෂ කෙලි කෝටි වාරයක් වෙන්න ඕනේ. ඉතින් හැමදාම කෙරෙන එක හොඳයි. මේ දවස්වල හින්දා කොරෝනා වලට අපි ලඩක් තියනකොට හොඳක් කියනවා නෙමෙයි. ඒකින් වාසිය අරගෙන වැඩ කරන එක තමයි කරන්න තියෙන්නේ. මේ භාවනාවට සතිමත් වෙනවා. හිස ඇතුලේ තමයි දැනෙන්න ගන්නෙ. නහයට, දත්වලට, ඇස් දෙකට, කන් දෙකට එහා මෙහා වෙන ගතියක් හොඳින්ම දැනෙනවා. ඇතුලේ ඇවිදිනවා වගේ. කම්බුල් ඇතුලේ ස්පර්ශ වී යනවා දැනෙනවා. කටේ තියෙන ක්‍රේට ගාන්තියත් ඉතාම තදින් දැනෙන්න ගන්නවා. හිස උඩම තියෙන සංවේදී අවයවයක් තදින්ම දැනෙන පරිදි පිරිමදිනවා වගේ දැනෙනවා. එහාට මෙහාට වෙවි ඒ හරියම ඇවිද හිටියා. ඇවිද කියන්නේ දැනි තියෙනවා. ඊළඟ දවසේ භාවනාවට සතිමත් වුණා. මුලින්ම උදරයේ ඇතුළු පැත්තෙන් දැනීමක් ඇති වුණා. ඒ උදරයේ ගෑවිගෙන පපුවේ ගෑවිගෙන හිස ඇතුලෙන් මුදුනටම හිස මුදුනේ ගෑවිගෙන ගමන් කරනවා. ආයෙත් පපුව හරහා උදරයේ ගෑවිගෙන උඩට එනවා. මේක දිගටම රවුමටම කරගෙන යනවා. ගමන් කිරීමේදී ඊනට හා කන් දෙකටත් ඇතුළ පැත්තෙන් ඒක දැනීම තියෙනවා. ඒ වෙලාවට හිස ඇතුලේ උදරයේ ඇතුලේවත් වැඩි වෙලා ඉන්නේ නැහැ. ඉක්මනින්ම දැනීගෙන යනවා. තව දවසක භාවනාවට සතුටුමත් වුණා. උදරයේ එක තැනකින් දැනෙන ගුලියක් මුළු උදරය පුරාම එහාට මෙහාට ගමන් කරනවා. බඩ පුරෝදාල වගේ දැනෙනවා. බඩෙන් නිකන් සද්ද වගේත් ඇහෙනවා. වාඩි වෙලා හිටියේ බොහොම අපහසුයෙන් එදා දවසේ. භාවනාවට සතුටුමත් වුණා.
මුළු ඇඟම හිරි වැටෙනවා, හීතල වෙනවා. උදරයේ දකුණු පැත්තේ විශාල ගුලියක් දැනෙනවා. තව තවත් සතිමත් වෙන්නට විශාල වේලා අඩු වෙවි යනවා. ඒක තමයි එක ආයිත් තව තැනකින් දැනෙනවා. ඒ විදිහට තමයි එදා දවසේ ගත වුනේ ස්වාමීන් වහන්සේ. භාවනාවට සතිමත් වුණා. උදරයේ මාංශ පේශි ඇඹරිලා ඇවිල්ලා පපුවේ අස්සටම රිංගුවා. රිංගන වගේ දැනුණා. මුළු කාලය තුලම හුස්ම ගත්තෙත් බාගෙට. ඒ විදිහ තමයි එදා දවසේ භාවනාව සිද්ධ වුණේ. ඊළඟ දවසේ භාවනාවට සතිමත් වුණා. උදරයේ තියෙන මාංශ පේශි ඇඹරි තෙරපමින් උඩට තල්ලු කරනවා. පපුවටත් දැනෙමින් හිස උඩටම ඒ තල්ලුව දෙනවා. හිස ඇතුලෙන් කන් දෙකටත් ඒ දේ දැනෙනවා. ඒ උඩටම ඒ තල්ලුව දැනෙන හිස ඇතුලෙන් මුළු කාලය පුරාම ඒ වුණා. ඇඟටත් අපහසුයි. කකුල් දෙක පවා තියාගන්න හරි අමාරුයි. මම කකුල් දෙකත් එහාට මෙහාට කර හිටියේ. මේ ස්වාමීන් වහන්සේ මුලින් කියපු ආයෙත් ඊළඟ වෙලාවටත් කෙරුණා. මොකද මේ වරින් වර කෙරෙන්නේ නැත්නම් ඒ වගේම මේ දැන් උදේට නැගිටිනකොට හරි නිින්ද ගිහිලා නැගිටිනකොට හරි මැදදී හරි මම දන්නේම නැතුව මම භාවනා කර තමයි ඉඳලා තියෙන්නේ. මේ ඒ කියන්නේ මේ ආශාස් ප්‍රාශාස කිරීමේ ඒ භාවනාව කියන්නේ මෙහෙම දැනීම් දැන්නේ මේ සියුම් වෙවි නෝ මට ටිකක් වෙලා ගියාම තමයි මතක් වෙන්නේ මේ උදේ නැගිටලා වැඩ කරන්න ඕන නේද කියලා. ඒ වගේ තමයි. හොඳයි. ඕකේ මේකත් මට වාර්තාවේ පොඩ්ඩක් හදන්න අවශ්‍ය වෙනවා. මේ ඔය වාර්තාව කරද්දී ඔය දවස් තමන් කරන ටිකේ දවස් 7 ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඉදිරිපත් කරද්දී ඔය ඔක්කොම බලලා මෙන්න මේ විදිහට ඉදිරිපත් කරුවොත් හොඳයි කියලා එක වාර්තාවක් ඉදිරිපත්. එතකොට මේ දවස් 7ේම වෙන සාරාංශයක් අපිට ඉදිරිපත් කරනවා. එක ඉදිරිපත් කරපුවාම ඒක එකින් එකට වෙනම දෙන්නේ නැහැ නේ. හින්දා දවස් සුමානි මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ කියලා ගොනුවක් ගත්ත හැකි දවස් 7කට කරගත්තා පස්සේ. ඉතින් ඒක එහෙම කමෙන්ට් සටහනක් තියාගන්න එක බොහොම හොඳයි. ඉතින් ඒක සමරයිස් කරලා අපිට ඉදිරිපත් කළොත් වඩා පහසුයි කාලය ඉතුරු කරගන්න. ඉතින් ඒ අනුදැනීම තමයි විශේෂයෙන් කරන්න තියෙන්නේ. ඊට අමතරව පර්යංකයේ සිද්ධ වෙන සිදුවීම එකම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එකම ක්‍රියාපටිපාටියක් තමයි සිද්ධ වෙන්නේ. ඒකෙදි සිද්ධ වෙන දේ තමයි කයට හිත දාලා කයේ ආශ්වාස ප්‍රශ්වාසය අල්ලන්නේ නැතුව සම්පූර්ණයෙන් විඥානයේ යන තැනට හිත අරගෙන යනවා. ඒ කියන්නේ සතිය පවත්නවා. පොලිස් කාර්යය වගේ පිටිපස්සෙන් යනවා. ඒ පිටිපස්සෙන් යන නිසා කිසිම තැනක විඥාණයට නවතින්න විදිහක් නැහැ. ඒක ඒ හින්දා කඩාගෙන එහෙන් මෙහෙන් කොහෙන් එළියට යන්න බලනවා. ඒක තමයි දිගටම කියන්නේ. බඩේ පපුවට එනවා, පපුවේ මුලුවට එනවා, කන් තද වෙනවා, නහය තද වෙනවා, මාංශ පේශි තද වෙනවා කියලා කියන්නේ. මේක කොහේ හැරි ගිහින් නවතින්න අල්ලගන්න තැනක් බලනවා Tamanට හොරෙන් අල්ලගන්න විදියක් නැහැ. මොකද මේ පොලිස් කාර්යය වගේ සතිය පිටිපස්සෙන් යනවා. ඉතින් හැබැයි සතිය පිටිපස්සෙන් ගියාට දැන් මේ අපිට අවශ්‍ය නැති විඥානය එහෙම නැත්නම් අවශ්‍ය නැති ශක්තිය ටික එළියට දාන්නේ නැහැ. ඒ ශක්තියින් ටික අපි දන්නේම නැතුව අපි එක තැන්වලදී තද කරලා අල්ලනවා. ඒ තද කරලා අල්ලන හින්දා තමයි ගිහින් ඔය චක්‍ර කැරකෙන්නේ. ඉතින් ඔය චක්‍රේ කැරකෙන එක වැරද්දකුත් නෙමෙයි. මොකද අපි මෙච්චර කල්ව හිර කරලා අල්ලගෙන හිටියා. දැන් ඒ ටික අපි සතිය වඩලා මේ ගොඩක් කියලා අල්ලගෙන හිටපු ටික දැන් හොඳට කලත්තලා මුලින් අපි ස්මූති එකක් හදද්දී ෆෘට් ජූස් එකක් හදද්දී දාන්නේ ඇපලුයි, පයාසොයි, ස්ට්‍රෝබෙරි ඔක්කොම දානවනේ. දාලා දැක්කහම කෑලි තියෙනවා. ඊට පස්සේ ඔක ගහලා මොකද්ද හදන එකට කියන්නේ? ජූස් හදන එකට බ්ලෙන්ඩර් එක. අපි බොනවා විතරයි ඒව දන්නේ නැහැ. බ්ලෙන්ඩර් එකට දාලා හදලා ගත්තට පස්සේ ෆෘට්ස් නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ තමන්ගේ කය බ්ලෙන්ඩර් එකක් නම් ඒකට හිත දාලා
දාලා ගත්තාම මේක දැන් ඇට අහුවෙන්නේ නැහැ, මස් අහුවෙන්නේ නැහැ, ලේ අහුවෙන්නේ නැහැ. මේක දැන් එක එනර්ජි එකක් කරලා තියෙනවා. ඉතින් ඒ එනර්ජි එක මේක ඇටමස්ලේ කරගන්න තිබිච්ච එනර්ජිස් අවශ්‍ය නැහැ. ඒවා යන්න ඕන. ඒවා යන්න දෙන්නේ නැහැ. අපිට හරි බයක් තියෙනවා මේවා ගියොත් නිදහස් වෙයි කියලා. ඒක තමයි උපාදානය කියලා කියන්නේ. ඉතින් ඒ උපාදානය තිබුණාට දැන් උපාදානය හෙල්ලිලා. ඒ හෙල්ලිච්ච හින්දා තමයි ඔය සයිකල් එක දිගටම සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ගහන ගැහිල්ල ඔය බ්ලෙන්ඩර් එක කොහොමම කරන එක විතරමයි තියෙන එකම වැඩි. කරන්න ඕක හිමීට තමන් පුරුදු වෙනවා. පුරුදු වෙලා කොයි වෙලාවක හරි මේක එද්දි දැන් ඕක බීතියෙන් බයෙන් අමුතු දෙයක් වෙනවා වගේ නේ කියන්නේ. එහෙම නැතුව මේක එනවා එද්දි එන්න අරලා අපිට බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ මේ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා. මේක දිහා බලන් ඉන්න පුළුවන් වෙන්නේ හිනාගෙන. මේක දිහා බලන් ඉන්න පුළුවන් වෙන්නේ මුළු ලෝකෙටම මෛත්‍රී පතුරවන. මේක දිහා බලන් ඉන්න ඕන පුළුවන් වෙන්නේ තමන්ටම සම්පූර්ණ මෛත්‍රිය තියාගෙන. ඉතින් මේක එහෙම කරපුවාම අපිට අතහැරීමේ මානසිකත්වයේ ගොඩනැගෙනවා. ඒ අතහැරීමේ මෛත්‍රියෙන් අතහැරීමේ මානසිකත්වයේ ගොඩනැගෙන්න උපාදාන කරන් ඉන්න තත්ත්වය. එහෙම නැත්නම් පදයට අල්ලන් ඉන්න තත්ත්වය මීට බුරුල් වෙනවා. ඒක හදිස්සි වෙන්න බෑ. ඔය මේ කරන විදිහට ඔහොමම දිගටම කරන එක තමයි මේ කියපු උපදේශුත් මතක තියාගෙන කරන්නේ. එතකොට කොයි වෙලාවක හරි Tamanටම අහුවෙනවා. මෙන්න මෙතෙන්දි මම මේක තද වෙනවා නෙමෙයි තද කරනවා. ඇත්තටම ඔය තද වෙනවා කිව්වට අපිට දැනෙන්නේ තද වෙනවා කියලා නෑ. හොඳට කිට් වෙලා බලපුවම එතන තාපම අපි තද කරනවා. අපිට පුළුවන් නම් එතෙන්දි තද නොකර ඉන්න. ඒක තව පිම්මක් පැන්නේ. ඉතින් බොහොම හොඳට වැඩේ යනවා. ඉතින් හැමදාම කාලසටහන පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් එකක් වෙනවා. ඒ හින්දා ඉතින් දිගටම වැඩ කරන හින්දා මට සාදු කියලා කියන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බුදුමාටත් කාටත්. තෙරුවන් සරණයි. ශාමලී නුනා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම සෙනසුරාදා වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වුණාට දින 4ක් වුණාට පැය 23ක පමණ කාලයක් භාවනාව කරා. මේ සක්මන් භාවනාව මුලින් කියන්නම්. කකුලට සතිමත් වෙලා පටන් ගත්තත් හිස උඩට මේ යනවා සතියෙන් දැක්ක හිස ඇතුළත සියුම්ව එක එක රටාවලට පිරිමැදමින් කනින් දිගටම සියුම්ව ශක්තිය පිට කළා. හිස මැදට සතිය එනවා. හිස ඇතුළත වටේට මලක් පිපෙන්නාසේ පිරී යනවා. මුහුණ ඉදිරියට කම්බුල් ඇස් නලල කට තොල් වලින්ද සියුම්ව ශක්තිය හිදෙන බව නිරීක්ෂණය කරමින් සක්මන් කරා. අද මේ වෙලාවේදී හිස ඇතුළත වටේම සියුම්ව ශක්තියෙන් පිට කරනට උත්සාහ දරන විදිය නිරීක්ෂණය කරන අතර හිස වටේටද සියුම්වට රශ්මිය පැතිරෙමින් යන විදිය සතියෙන් බලාගෙන සිටියා. ඒක තමයි සක්මන් භාවනාවේ ලක්ෂණය. පරයන්කක් කියන්නේ ස්වාමීන් වහන්සේ මට සමාව වෙනවා පරයන්කයන් ටිකක් දිගයි මම අර නිතර භාවනාව කරන නිසා එකින් එකට වෙනස් දිනෙන් දින සිද්ධ වෙන දේ මම නමුත් ඒ ඔක්කොම ලියාගත්ත මට කියන්න අවසර දෙන්න නැත්නම් මේ වගේ රචනාව ටිකක් දිග ඇති අනිත් එකෙන් සමාව ඉල්ලනවා මේ ආනාපානයට හිත යොමු කළා වාර 4-5කදී සතියේ හිස මැදට වී හිස වටේට ස්පර්ශ කරා හිස මැදට වී මැද තලයේද මැදේ තියෙන සෙන්ටර් එකේ සිට වටේට රටාවකට දැන් ස්පර්ශ කරනවා හිස පහළ සිට ඉහළට මලක් පිපෙන්න වගේම ඉහළට යෑම නිරීක්ෂණය කරා පසුව කිසිව රටාවක් නැතුව මැදට වී සතියෙන් නැති බවත් නිරීක්ෂණය කරා නැවත කරද්දී හිස ඇතුළත මැද සිට පිරී යනවා නැවත ඇතුළට එනවා ඇතුළත හොඳින් නිරීක්ෂණය කරත් පිරුණු ගතියම දැනෙනවා සක්මනේදී මෙන් හිස ඇතුළත රටා නිරීක්ෂණය වෙනවා පෙරට වඩා කනින් ශක්තිය පිට වී හිස මැදට නැවත එනවා මැද සිට ඉතා පිරුණු ගතියකින් නිරීක්ෂණය වෙනවා රවුමක හැඩයක් ගන්න බව තමයි මට පේන්නේ හිස තුල සිට රවුම දැන් එතනදී රවුම හොඳට නිරීක්ෂණය වෙලා තියෙනකොට ටිකක් වෙලා බලන් ඉන්නකොට හරියට ඒ රවුම රෙෆරන්ස් කරගෙන නිකන් මේ බටයක් හරියට ෆ්ලෙක්සිබල් බටයක්
අර බටේ කෙලවර දැන් එක පොයින්ට් එකක්මයි තියෙන්නේ. අලි හොඩයක් වගේ ඒක තුලින් ගමන් කරනවා වගේ දැනුණා. යමක් සෙවීමට වෙන් පහළට හිස යනවා. මා විසින් හොඳින් සතිය ඇතුළතම ඇති බවට තහවුරු කරගත්තේ හිසේ සියුම් චංචල දැනෙනවා. මට දැනුණා ඒ වෙලාවේදී. මුලින්ම බටේ කෙටි ඊළඟ වාරවලදී දිග වැඩි වෙමින් හිස දිග වැඩි වෙමින් පහළට යනවා. ඔළුවද පහළට දැන් නැවෙනවා. නැවත ඉහළට හිස ඔසවනවා. මේ ක්‍රියාවලිය 5 පාරක් විතර සිදු වුණා. දැන් හිසෙහි පහත් වීම ඉතාමත් පහළට ගිහිලා තියෙන්නේ. හරියට හැකරැල්ලෙක් සුරුඬු වෙලා ඉන්න ආකාරය දැනෙන්නේ. ඔළුව බඩ ළඟටම පහත් වෙලා ඇති බව මට දැනෙනවා. දැන් සතියෙන් බටේ කෙලවරට වගේ ගිහිලා යටි බඩට දැන් මාරු වෙන ගතිය මට දැනෙනවා. බඩ ඇකිලිලා ඇතුළටම ගියා. බඩ හා පිට යාවී තියෙන වගේ තමයි මට සතියෙන් දැක්කේ. බඩේ ඇති සියල්ලම ඉහළට ගන්නවා මෙන් පිටුපස පැත්තෙන් එකල පිට පැත්තෙන් වාතයෙන් තද වී සියල්ල ඉහළට යනවා. ආයාසයෙන් මේ වාතය යටිබඩෙන් ඉහළට විත් පිටපැත්තෙන් තද කරමින් උරහිස් දෙකෙන්ද අකුලවා ගැම්මගෙන ඉහළට එනවා. දැන් කට විශාල ලෙසම ඇරිලා තියෙනවා. ශබ්දයෙන් වාතය ඉහළට පිට කරනවා. නැවත කටින් වාතය පිට කරනවා. කීපවතාවක් මේක සිදු වුණා. වාතය එළියට පිට කරමින් ඒ පිට කරමින්ම හිස නැවතම පහළට යනවා. ඊට පස්සේ බඩහා පෙනහළු දෙකද ගත හැකි සියල්ලම එළියට දැමීමට සූදානම් වෙන්නේ හරියට වැකුම් එකකින් ඉහළට අදිනවා වගේ. බෙල්ල හරියට එනකොට වාතය යා හැකි කොටස කුඩා හේයින් හයියෙන් ශබ්දේ පිට කරමින් කටින් වාතය පිට වෙනවා. මෙලෙසින් උත් වට පහක් පමණ සිදු වුණා. යටිබඩද තද වෙලා තියෙද්දි එදා එලාමක වැදුනා. ටික වෙලාවක් ගියා මට යථා ස්වභාවයටපත් වෙන්න තාසනයේ ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ නැවත කරනකොට කන් වලින් ශක්තිය දැන් පිට වෙනවා. කනෙන් මැදට ඇවිල්ලා අර විදිහටම විශාල පරාසයකට විදුණා. ඔළුව ටික පහත් කර ගන්නවා. බඩ ළඟටම ඇවිල්ලා හිස තුල විශාල පරාසයක ඇති සතිය හරියට මැග්නටික් ෆීල්ඩ් එකක් මෙන් යටිබඩට එහෙම යොමු වුණා දැනුණා. යටිබඩ දැන් ඇකිලෙනවා. පිටහා බඩ එක පොත්තක්සේ නැවත හකුලවා ගන්නවා. හරියට තෙත ලොකු රෙද්දක් මිරිකල වතුර ඉවත් කරන්න වගේ හැකුණු බඩෙන් වාතය අමාරුවෙන් තදවි දැන් ඉහළට එනවා. මේ වෙන විට කටත් එතනදීම මගේ කටත් ඇරිලා තියෙනවා. කටින් වාතය පිට වෙනවා එතනදීම. මේ උරකුහරයෙන් මිරිකී සිට පැත්තෙන් ඉහළට එීමට උත්සාහ ගන්නවා. දැන් හරියටම ශරීරයේ කොඳුයට පෙළ මැද රේඛාවක් විදියට හිතුවොතින් ශරීරය ඇතුළට අකුලවනවා. හරියට කාඩ්බෝඩ් එකක මැද රේඛාවක් තියෙනකොට මේ ඇතුළට නවන්න වගේ උරහිස් දෙකක් තදින් අකුලලා ඇතුළෙන් ඉහළට එන දේ තල්ලු කිරීමට උත්සාහ ගන්නවා. පිටපැත්තෙනුත් ඉතා තදින් තද කරගෙන කටින් එළියට දැමීමට ලුකුලක් දෙනවා. හරියට මට ඒ වෙලේ තමයි දැනුනේ පිටපැත්තේ මම දන්නේ ශරීරය ඇතුළත ගොඩක් මොනවද තියෙනද කියලා පිටපැත්තේ ඇට තියෙනවා මම හිතන්නේ පෙරහළු ආරක්ෂාවට වගේ. අන්න ඒකත් නිකන් කර්ව් වෙලා නැවෙනවා වගේ දැනුණා. ඔළුව උඩට දැන් හැරිලා තියෙනවා. කට විශාලම වෙලා උපරිමයට හැරිලා තියෙනවා. ශබ්ද නගමින් ලොකුවට වාතය කටින් පිට කරනවා. වාර කිහිපයක්ම වාතයේ ශබ්ද නගා එළියට පිට කරනකොට හැකුණු කාඩ්බෝඩ් එක නව ඇති මැද ඉරින් ආයි දෙපැත්තට කෙලින් කරන්න ආසේ උරහිස් දෙක දෙපැත්තට නියමිත ලෙස සිරුර සකස් කර ගන්නවා. ඒත් කටින් ඇරි හුලම් පිට කරනවා තාමත්. නැවත හිස හිමීන් පහළට එනවා. ඒකත් වාර 5ක් පමණ සිදු වුණා. එදා දවසේ මට වැඩට යන්න තිබුණ නිසා මට ඉතුරුනේ පැය භාගයයි. විනාඩි 15ක් සක්මන්ට යොදලා ඉතුරු විනාඩි 15 නැවත ඉඳගත්ත පරයන්කයට මේ සිද්ධියම වට 6ක් හරි වේගෙට සිද්ධ වෙලා ගියා. අර පැයක් වෙච්ච දේ පැයකට වට 5ක් සිද්ධ වෙච්ච දේ විනාඩි 15ක 6 වාරයක් සිද්ධ වුණා. නැවත උදේවරුවක කරේ පෙරමෙන්න මුල් කොටස සිදු වුණා. හිස පහත් වී යටි බඩ සිට තද කරගෙන දැන් ඉහළට එනවා. කොඳුයට පෙළ අන්න ෆික්ස් ඇක්සිස් එකක් වගේ හිතුවොත් කොඳුයට පෙළ ඒක වටා ශරීරයේ වමට අඹරනවා දැන්. ඇතුළතින් බඩ පිටවීම තද වී ඇතුළතටම ඉහළට යනවා. පිට දෙසින් තද කරමින් ඉහළට අර විදිහටම තෙරපනවා. උරහිස් දෙක දක්ලවාගෙන හැකි උපරිම වීරිය යොදා යටි බඩ සිට උරහිස් මුදුන දක්වාම සියලුම වාතය පිට කරන්න අවශ්‍යතාවයෙන් ඉහළට තෙරපෙනවා. ශරීරයේ වමට අඹරනකොට දකුණු කකුලද ඇඟිලි සිට ඉහළට ඔසවනවා. දණහිස් වලින් ඉහළට ඔසවා ඉහළට තල්ලු කරන්න ගැම්ම ලබා දෙනවා. දැන් අත් දෙකත් ඈත් කරලා තියෙන ඇඟිලි ඉහළට එසවිලා තියෙන බව දැනුණා මට. ගත හැකි උපරිම වීරයෙන් අඹරමින් ඉහළට ඇතුළත ඇති දේ තල්ලු කිරීමට බලය දෙනවා. මට ඒ වෙලාවේ දැනන්නේ හරියට විශාල සර්පයෙක් මැදින් තද කරගෙන වද දෙනකොට
ඒ සතා ඇඹරි ශරීරයේ ඉහළට ඔසවන්නාසේ ඇකි උපරිමෙන් කටත් ඇරලා තියෙනවා. කටින් වේදනා ශබ්දයක් දැන් පිට වෙනවා. උපරිමෙන් යටිබඩින් උඩට ආ වාතයේ හොස් ශබ්දයෙන් ඉහළට පිට කරනවා. දිගටම පිට කරනවා. දැන් පිට කරමින් ඔළුව පහත් වෙනවා. හිස පහළට එනකොට හිස් කබල සිට ඇතුළට හිසේ වේදනාවක් දැනෙනවා. ඒ දෙස සතියෙන් බලාගෙන සිටියා. වේද හිමින් ඇතුළටම වේදනාව ඔළුව ඇතුළට ඇවිල්ලා ඒ වේදනාව පිට කරන විදියක් නිරීක්ෂණය වෙනවා. එම සිද්ධියෙන් නැවත ශරීරයේ දකුණු පැත්තට අඹරනවා දැන්. එතකොට හරියට අර ෆ්ලෙක්සිබල් ෂීට් එකක් මැදින් මේ මැදින් අර ෆික්ස් කරලා උඩින් යටින් ෆික්ස් කරලා තියෙනකොට ඒ ෂීට් එක ඕන විදිහට කෙනෙක් අඹරනවා වගේ දැන් ශරීරයේ මේ වමට දකුණට කොටස් 4කට බෙදලා අඹරනවා වගේ මේ ක්‍රියාවලිය කරන විදිය බලන් හිටියා. අඹරන ආකාරයට කටද විකෘති හැඩයෙන් අමාරුවෙන් වාතය පිට කිරීමට බලනවා. ශරීරයේ පුරාම දාඩිය දාලා තියෙනවා. පහළට එනකොට එක මොහොතක මා බලා ඉන්නකොට මට නිකන් මෙහෙම සිතුවිල්ලක් ආවා. සංසාරයක සත්‍යයක් කරන ලද කෙලෙස් ගෙවන හැටි කොයිතරම් අසරණව ඒ සත්‍ය විශාල වේදනාවකින් ඇඹරෙන හැටි සතියෙන් බලාගෙන ඉන්නවා. තේනවද? සාමාන්‍ය ශබ්ද මට කෝල් එකක් එන්නේ මේ ඒක විචාරය තියෙන්නේ. මේ වේදනාව කොයිතරම් උපරිම වුණා මගේ ශරීරයේ දුක් විඳින හැටි කියලා මට නිකම්ම සිතුවිල්ලක් ආවේ නෑ. මගේ ශරීරයේ දුක් විඳින කියලා මට සිතුවිල්ලක් ආවේ නෑ. වේදනාවෙන් දුක් විඳින විශාල සර්පයෙක් දඟලන අයුරු නේද සතිමත්ව බලාගෙන හිටියා. වාර කීපයක්ම මේ වේදනාබර ක්‍රියාවලිය සිදුවීමෙන් හිස කැක්කුමද උපරිමයට ඒ අවස්ථාවේදී තිබුණා. සියල්ල ඉවර වුණාට පසුව වේලාවක ආසනයෙන්ම සතිමත් වෙලා සිටියා. එතකොට මම හිතපු දෙයක් නෙවෙයි මට එක සැරේටම දැන් මං හරි මේ වෙනස්ම ස්වරූපයක් මගේ එක සැරේටම නංගිටත් මුලින්ම වන්දනා කරා. ඔබ වහන්සේට දෙවනුවත් බුදුරජාණන් වහන්සේට දෙවනුවත් ආයි වන්දනා කරේ. ඒක මං හිතාමතා කළ දෙයක් නෙවෙයි. ඒක අනිත් පැත්ත ඒ සාමාන්‍යයෙන් කරනවා නම් කරන්නේ. මේ ඊට පස්සේ දැන් ආයි කරනකොට බෙල්ල පහතට නැවෙන උපරිමයෙන්ම නැවිලා තියෙන ඔළුව යකඩ ගුලියක් එල්ලලා ඇති වගේ බරයි. දැන් ඔන්න පොදුවට පෙළේ මුල්ම අස්ථි දෙක අර බර වැඩි කමන ටිකෙන් ටික ඈත් වෙනවා මට දැනෙනවා. අර බෙල්ල හරියේ තියෙන පළවෙනි අස්ථි දෙක මේ අස්ථි දෙක ගැලවී යන්නාසේ විශාල වේදනාවක්. ඔය සතිය ඒක තුලට ගත්තා. සතියෙන් ඒ තුලම ඉඳලා බලාගෙන ඉන්නවා. අස්ථි දෙක මැද වේදනාව තදින්ම දැනෙනවා. ඉරියව්ව හෙලවීමට බෑ. තදින්ම සතිමත්ව නිරීක්ෂණය කරන විට දකුණු උරහි සහ බෙල්ල අතර ටිකක් පහතින් දැඩි වේදනාවක් දැන් මතුවෙනවා. අතන වේදනාවක් තියෙනවා මේ වේදනාවක් තියෙනවා. සතියෙන් මේකට මාරු වුණා. ඇතුළතින් පිච්චෙන්න වගේ දැනෙනවා. මාරුවෙන් මාරුවට බෙල්ලෙහි අස්ථි දෙක මැදට හා දෙවන තැනට මේ මාරු වෙනවා. ඊටාම තද වේදනා දෙකම අස්ථි දෙක වෙන්වීමට ආසන්න වෙලා තියෙන වගේ මට දැන් දැනෙනවා. මගේ වීර්යෙන් හා සතිය හැබැයි වීර්ය හා සතිය කිසිම වෙනසක් නැහැ. විනාඩි 45ක් පමණ මේ වේදනාකාරී බව නිරීක්ෂණය කරා. සතියෙන්ම තවත් ඇතුළට බැලීමට නියෝග කරනවා. බෙල්ල උපරිමයටම පහත් වෙලා තියෙනවා. අර යකඩේ තියෙන බරට සෙලවීමට බෑ. සෙලවීමට බැරි ඉරියව්වක් තමයි තිබුණේ. සෙලවීමට අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. දැන් ශරීරයේ දැන් එහෙම විනාඩි 45ක් විතර තිබිලා ශරීරයේ විසින්ම බෙල්ල ටිකින් ටික දැන් උස්සන හැටි මම බලාගෙන හිටියා. ඊටාම හිමින් නිවරදිව උස්සා හොඳ ඍජු කරගත්තා. බෙල්ල තවත් පිටුපසට උපරිමයට නවලා වේදනාව අවම වීමට නියමිත මේ පරිදි යාම නිරියව සකස් කරගත්තා. ටික වෙලාවක් ගියාම බෙල්ල එක වැදුනා. ඊට පස්සේ උනේ ආනාපාන සතියෙන් හිත මුදුනට ආවා. දැන් එදා දවසේ මම මේ සම්පූර්ණ වෙනස් කතන්දරයක් වුණේ. දෙපසට වටාවකට පිරිමදිනා වක්‍රයක් වගේ. එයා දිග වැඩි කරගන්නවා. වක්‍රයේ දුක උපරිමයටම ආපසු පහළට පැමිණියා. නැවත මැද තැනට සතියෙන් පිහිටියා. ප්‍රීතිමත් ගතියක් දැනුණා. මුහුණේ සිනාවක් දැනුණා. ප්‍රීතිය එන්නෙම වැඩි වුණා. හිස කෙලම දැන් සතිය පිහිටලා තිබෙනවා. මුදුනට ගිය විට විශාල දැන් මේ මුහුණේ තියෙන සිනාවත් මේ කෙනෙක් එක්ක හොඳට hina වෙනා වගේ පිරිච්ච තොල් දෙක කීපේ සිනාවක් තියෙන්නේ. මුහුණට ගිය විට විශාල වතුර මලකින් වතුර පිට වෙන්න ආසේ මුදුනට ගිය විට හිස මුදුනට ගිය විට විශාල වතුර මලකින් වතුර පිට වෙන්න ආසේ රශ්මියක් ඉහළට විහිදීලා යනවා. බොහෝ වෙලා මම සතිමත්ව බලාගෙන සිටියා. ඊට පස්ව වම් කනට සතිමත් වෙනවා. ඒ අයුරින්ම රශ්මිය පිට වෙනවා. අර මම ඉඳ ශක්තිය කිව්වට මේකට රශ්මිය කියන වචන මම පිටක දැම්මේ.
බොහෝ වෙලා ඒක දිහා බලාගෙන සිටියා. දකුණු කනින් නැවත ඒ අයුරින්ම රශ්මිය පිට වෙනවා. මුහුණ ඉදිරියෙන් කම්බුල් වලින් තොල් ආදියෙන් රශ්මිය පිට වෙනවා. ඊටාම සිනාමුසු මුහුණක් තියෙනවා. වේලාවකදී රශ්මිය පිටවීම නැවතුණා. නැවත හිස ඇතුළට සතිය ආවා. දැන් අර සිනාමුසු ගතියක් නැති වුණා. ඊටාම තීව්‍රව සතියෙන් හරියට දැන් අර ලේසර් කිරණයකින් නිරීක්ෂණය කරනවා වගේ හිස පුරාම ඉහළට පහළට තිරස්ව එක එක ඇන්ගල් වලට නිරීක්ෂණය වෙනවා. මේ ක්‍රියාව දිගටම පවතීම සතියෙන් නිරීක්ෂණය කරා. අද හවස හරියට මේ හැම උඩම ලේයර් එකයි ඊට යටින් තියෙන ලේයර් එකයි අතරින් තමයි දැන් අර ලේසර් කිරණය වගේ මේ වටේටම හොඳට නිරීක්ෂණය කරමින් ස්වාමීන් වහන්සේ ගත මේ තුන වෙලාවම සතිමත්ව හිටියා. අනේ ආකාරයට ස්වාමීන් වහන්සේ පරයන්කේ සිදුවේ. දීර්ඝ වාර්තාවක් කරන්න ඕන මේ වෙනස් දේවල් නිසා. හොඳයි. හැබැයි වාර්තාවේ හැටියට කරුණු ගොඩක් තියෙනවා. කරුණු ගොඩක් තිබුණාට ඔය මුළු වාර්තාවම විනාඩි 2කින් 3කින් කියන්න පුළුවන් දේ ලියන්න පුළුවන්. ඉතින් හින්දා ඇත්තටම වාර්තාව හොඳටම දිග වැඩි. ඒ හින්දා හරියට කියන්න ඕන මොනවද කියලා ගොනුවක් අහගෙන ඉද්දි මුලේ අමතක වෙනවා, මැදේ අමතක වෙනවා. මේ ඒක ගොනු කරගන්න බැහැ. හින්දා මම ඉස්සෙල්ලා තරංගනිට කිව්වා වගේ ඒ පරයන්කේ ලියන්න. කියලා බලපුවම ඔය කියපේවා උගා මේ තිබුණා මේ ඒවා අයින් කරලා මගේ මේ සුමානේ මෙන්න මේක රිපෝට් එක කියලා එක පිටුවකට ගන්න. අරගෙන ඉදිරිපත් කරනවා. ඉතින් මම එහෙම කිව්වට බොහෝම සතිය හොඳට වැඩ කරනවා. දැන් ඔය කයට හිත දැම්මට පස්සේ එකක් තමයි ඒ අනවශ්‍ය ශක්තියින් ටික ටිකටම දැන් ප්‍රතිපදාව හරියට අහු වෙලා තියෙන නිසා කයට හිත දාන සැරේට අනවශ්‍ය ශක්තියින් පිට වෙනවා. ඉතින් ඒක පිළිවෙත් නිරීක්ෂණය කරගෙන ඉන්න බව හොඳට පේනවා. එන ආකාරයේ පවන් නිරීක්ෂණය කරගෙන ඉන්නවා. ඒක නිරීක්ෂණය කරන්න අපේ හිත ඇතුළට යනවා. මේ චක්‍රාකාරව වක්‍රාකාරව දැනෙනවා කියන එකෙන් ඇතුළට හිත ගියාට පස්සේ මේක අඹර ගන්න. ඒ අඹර ගන්න ගියාම අපිට දරා ගන්න බෑ. අපිට කය තියාගෙන ඉන්න බෑ. හිත මෙන්න කටත් අරිනවා, ඇඟත් ඇඹරෙනවා, ඉරියව්වත් වැක්කිරෙනවා, ඔක්කොම වෙනවා. ඉතින් මේ අපේ මස් ඇට කටු කුඩු වෙනවා වගේ දැනෙනවා. ඒවා දැනෙද්දී ඔය කියපු සංසිද්ධීන් වෙන්න පුළුවන්. අපි කොහොම හරි දැන් ඒකේ අන්තිමට ඒකේ වාර ගණනත් වැඩි වෙනවා. දැන්නේ එක තැනක විතරක් කියවුණා. ඔය ඔක්කොම සංසිද්ධීන් වෙද්දී ඉරියව්වත් වැක්කිරෙන්නේ නැතුව අපිට සිනාම්ද මොනු ඔහේ දිගටම බලාගෙන ඉන්න පුළුවන් වෙනකම් ඔබ කරන්න ඕන. හැබැයි ඉතින් එහෙම වෙන ලක්ෂණ අන්තිමට කියවුණා. එහෙම ඔය යන විදිය හොඳටම හොඳයි. මේ පුළුවන් තරම් කය ඇතුළටම හිත තියාගෙන ඔය විදියට බලාගෙන ඉන්න. මේ එතකොට තව එනර්ජිස් ඇතුළේ හිර වෙලා තියෙන ඇදලා ගන්න හිත තව යටට බහිනවා. ඒක වෙනවා. එකම ඉල්ලීම කරන්න තියෙන්නේ වාර්තාව කෙටි කරන්න. වාර්තාව විනාඩි 2කින් 3කින් වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවනේ. මොකද මම දන්නවා මුලින් ආපුවම හරීම අමුතු නිසා මේවා සාමාන්‍ය ජීවිතයේ අත්දකින්න බැරි හින්දා ඉතින් අපි ඒවා බොහොම වැදගත් කියලා ගන්නවා. ඉතින් ගත්තට ඔක දිගින් දිගටම දවස් 7ක් කරපු එක නිසා ඕකේ එක පැටර්න් එකක් තියෙනවා කියලා Tamanටම පේනවා. හැබැයි ඉතින් අපි හිතනවා මේවා බොහොම වැදගත් වෙන්න ඇති කියලා ඉදිරිපත් කරනවා. ඉතින් ඉදිරිපත් කරුවාට පස්සේ මේකේ පැටර්න් එක දැක්කට පස්සේ කිව්වට පස්සේ සමරයිස් කරන්න කියලා සමරයිස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම දෙන්නටම ඒක නැවත වරක් මතක් කරනවා. සමරයිස් කරලා ඉදිරිපත් කරන්න කියලා. ඒ රෙන්ඩ කියන්න දෙනවා කොහොමද දිගටම කරන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දුක් නිරෝගී සුවය වහන්සේ ලැබේවා. තෙරුවන් සරණයි. Saman Chandrika.
තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුලින්ම සක්මන් තුනුරුවන්ට ජීවිතය පූජා කරලා කාලය අදිෂ්ඨාන කරගෙන සක්මන් භාවනාව ආරම්භ කරනවා පාදයේ ස්පර්ශයට අවධානය යොමු කරමින් සක්මන සිදු වෙනවා ටික වේලාවකින් හිස මුදුනේ කන් වලින් තෙරපීම් ඇති වෙනවා ඔළුව ඇතුලේ සියුම් ශබ්ද ඇහෙනවා කන් දෙක ළඟත් ලොකු දෝංකාරයක් තියෙනවා ඒ අර හાર્ට් බීට් එක වාගේ එක තාලයකට අනුව ඒ දෝංකාරය සිද්ධ වෙනවා ඊට පස්සේ දැනගැනීමක් නැතුව විදීම සිද්ධ වෙනවා සැහැල්ලුවෙන් සක්මන් කිරීම සිදු වෙනවා කකුල බිම දිගේ අද්ද දෙපැත්තට වෙනියට පොඩි ළමයෙක් ඇවිදිනවා වාගේ මේ ඇවිදිනවා බර බැලන්ස් කරගෙන කාලය අවසන් වෙනතුරු සක්මන් කිරීම සිදු වෙනවා පරියන්ක භාවනාව සඳහා කාලය අදිෂ්ඨාන කරගෙන පරියන්ක භාවනාවට ඉඳ ගන්නවා වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොමු කරනවා ශරීරයේ බරගතිය වාඩි වෙලා ඉන්න ප්‍රදේශය පුරාම පැතිරලා තියෙන බව දැන ගන්නවා හිස මුදුනට අවධානය ගෙනියනවා හිස් කබල ඇතුලේ විශාල කැළඹිලි ගතියක් දැනෙනවා විවිධාකාර දැනීම් ගොඩයි ඒක පැහැදිලි කරන්නත් බැරි තරමයි එහෙට මෙහෙට තෙරපෙනවා කන් සිදුරු දෙක ඇරෙනවා වැහෙනවා වගේ දැනෙනවා අර මූද හොගාන සද්දය ඈතට ඇහෙනවා වගේ අන්න ඒ වගේ සද්දයක් කන් දෙක ඇතුලෙන් පිට වෙනවා ඒක ඇහෙනවද දැනෙනවද කියන්නේ තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් ඔළුව ඇතුලේ චූටි සද්ද ඇහෙනවා නිකන් ඇට බින්දෙනවා වගේ ඊට පස්සේ ටික වෙලාවක් ඒ විදිහට භාවනාව කරගෙන ඉන්නකොට මේ නිකන් ඇඟිලි තුඩු වලිනුත් රසය පිට වෙන්න අතේ ඇඟිලි වලින් ඇඟිලි තුඩු වල කෙළවරෙන් නිකන් ඇඟිලි පුපුරන්න වාගේ රසණයක් පිට වෙනවා අල්ලෙනුත් පිට වෙනවා ඊළඟට අර ඔළුවේ ඇතුලේ තියෙන දැනීමයි කකුලේ යටිපතුලේ තියෙන දැනීමයි එකට යා වෙලා කරන්ට් එකක් දුවනවා වගේ වැඟම කරන්ට් එක දුවනවා වගේ දැනෙනවා එක සැරේටම දැනෙන්නේ ඊට පස්සේ දැනීම ගලාගෙන යනවා ටික අඩු වෙලා ශරීරයක් නැහැ කියන්න දිය වෙලා යනවා ස්වාමීන් වහන්සේ ඒ සතිමත් දිහා බලාගෙන ඉන්නවා එතන විවේකයි සැහැල්ලු ගතියක් තියෙනවා ඊට පස්සේ ඒ විදිහට ඉන්නකොට මොනවා හරි පොඩි බාධාවක් වුණු ගමන් ආයර නිකන් මූදේ රැල්ල නගින වගේ එකපාරට දැනෙන්න ගන්නවා ඒක ආපහු ඒක කැළඹෙනවා කැළඹිලා ආපහු ටික තුනී වෙලා නිවිල යනවා ওই ටික ඔක්කොම වෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ කාලයක් ගත වෙන්නේ ස්වාමීන් ඊට පස්සේ ඒ විදියම තමයි මුළු කාලය අවසන් වෙනකම්ම අර පොඩි කම්පණයකින් ආයි පටන් ගන්නවා ආයි නැති වෙලා බලා ඉන්න හිමින් අඩු වෙනවා අර සියුම් කැළඹිලි ගතිය තියෙනවා දැන් නිකන් බණ අහන්න වාඩි වුණත් මේ S2 පියාගෙන පොඩ්ඩක් විවේකයෙන් හිටියත් නිදා ගන්න ගියත් අර අර කපුලික් සියුම් කම්පන චංචල ගතිය හැම වෙලාවෙම වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ හොඳයි බොහොම හොඳයි ඉතින් සතිය හොඳට වැඩ කරනවා ඕකේ විශේෂයෙන් කියවිච්ච දෙයක් තමයි මේ ඔය මුළු ස්නායු පද්ධතියම අහුවෙන ස්ථාන පද්ධතියම අහුණා කියනවට වැඩිය සෑහෙන දුරට ස්නායු පද්ධතිය අහුවෙන්න හිත කය ඇතුළට ගිහින් තියෙන එක තමයි ඔළුව එහෙම චිටි ගන්නවා කියලා දැනෙන්නේ ඔළුව දැනෙනවා කන් දැනෙනවා විශේෂයෙන්ම අත්වල දැනෙනවා කියන එකයි කකුල් වල යටිපතුල් වල දැනෙනවා කියන එකයි ඒක ඔළුවට එනකන් දැනෙනවා කියන එකයි කියන්නේ මේ මුළු ස්නායු පද්ධතියටම හිත ගියා කියලා. අපේ අතුල් පතුල් වල තියෙනවා මේ අපේ හැම ඉන්ද්‍රියකටම සම්බන්ධ ස්නායු. ඉතින් ඔය ඒවට හිත වැටුනහම ඒ හිත වැටිච්ච පාර ඔස්සේ අපිට ඔළුව දැනෙනවා කියලා කියන්නේ මුළු සර්කිට් එකටම හිත වැටෙනවා. ඒ වගේම සර්කිට් එකටම හිත වැටුණාට පස්සේ අපිට ඒක වෙන දෙයක වෙන්නදලා ඔහේ අපි ඉඳානේ. ඉතින් ඒක එහෙම චක්‍ර වෙද්දී අපි මොනම විදිහකටවත් දැඩි බවක් ඇති කරගන්න නරකයි. පුළුවන් තරම් සැහැල්ලුවෙන් කයට ඕන දේ වෙන්න ඇරලා අපි පැත්තකට වෙලා බලන් ඉන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක එහෙම හිමීට වැඩේ සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි ඒක පැත්තට යන්නේ. ඉතින් මට ඉතින් කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන්නේ ඔහොම යන් කියන එක විතරයි. හොඳට වැඩේ යනවා විදිහට දිගටම කරන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා. එසේ වේවා. තෙරුවන් සරණයි. ඉපිනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව වම දකුණ ලෙස කියමින් සක්මනේ යෙදෙනවා. හැරෙන විටදී සතිමත් වෙනවා. ටික වෙලාවක් යන විට බැලන්ස් එක නැති වෙමින් සක්මනේ යෙදෙනවා. ඇඟිලි වල ජොයින්ට්ස් වරකටත් ඇන්කල් එක තව වරකටත් කාෆ් මසල් එක තව වරකටත් තයි මසල් එක තව වරකටත් තද වෙනවා. මේ සියල්ල එකවර තද වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සමහර දවස්වලට මිනුම තියෙනකොට කනෙහි දෙදරීමක් ඇති වෙනවා. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ සක්මනේ යෙදෙන්නේ. විලුඹ තියෙනකොට මොනවාද දැනෙනවා කියන්නේ? දෙදරෙන කනට දෙදරීමක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඕකේ. හොඳයි. හොඳයි දැන් ඔය තදවීම අහු වෙනවා කියලා කියන්නේ හොඳට කයට හිත ගිහින්. ඉතින් ඒක කයට හිත ගියේ එකට අපි ඉඩ දීලා ඔහෙ වෙන දෙයකට වෙන්න ඇරියාම ඔය කියපු විදිහට කකුල තියද්දී විලුඹ තමයි ඉස්සලා තියන්නේ. විලුඹේ අයිතේ පැදිනට පස්සේ පොළවට ඒක දිගේම යනවා මුළු ශරීරයටම දැනෙනවා. ඉතින් ඒ ශරීරයට දැනෙන එක තමයි ඔය කනට දැනකන් දැනෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක ඔක්කොම තියෙන ලක්ෂණය තමයි හිත පිට නැහැ. හිත ඇතුලේ කය ඇතුලේ ඉතින් වැඩි පටන් අරගෙන තියෙන්නේ ගුණ වෙන්න සක්මන කරන විදිහට වුණමම කරන්නේ. හරියන්කේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ. වෙනදට වඩා ඉක්මනින්ම අර හුස්ම නතර වෙනවා. ඒ කියන්නේ වගේ දැනෙනවා. පපුස් පහත් වෙනවා. සමහර වෙලාවට අර නතර වුණාට පස්සේ සමහර වෙලාවට පපුස් පහත් වෙන එකත් නොදැනී වගේ යනවා. එහෙම අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට සමහර වෙලාවට පපුවේ මැද අපහසුතාවයක් ඇති වෙනවා. එතකොට මම හිතනවා ඔක්සිජන් මදි වෙන්නේ නැති කියලා හුස්ම ගන්න හැදුවට ඒ රටාවටම සිද්ධ වෙන එක කෙරෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ. හීල් වෙනවා. හීල් වෙනකොට ඒකත් කැඩි කැඩි සිද්ධ වෙනවා. කමුල් වල උඩ ඒ කියන්නේ S2 හරියෙන් ඒ හරිය කසනවා නැත්නම් හිරි වැටෙනවා වගේ දැනෙනවා. සමහරලාට සමහර වෙලාවට දකුණු ඇහින් කඳුළු ඇවිල්ලා තියෙනවා. නිින්ද ගිය දැන් මම අර නතර වෙලා හුස්ම නතර වෙලා කියලා හිතන තැන දැන් එන්න දිග් වෙනවා. දිග් වෙනකොට මට හිතෙනවා නිින්ද ගියාද නැද්ද කියලා මට සැකයක් ඇති වෙනවා. නිින්දෙන්ද අවදි වුණේ ඒ කියන්නේ දෙසරයක් විතර අර නැවතිලා තිබිලා ආයතරයක් ස්වාමීන් වහන්සේ හුස්ම වැටෙන්න හැමින් ඊට පස්සේ ආයතර නතර වෙනවා. ඔය අතරතුර නිින්ද ගියාද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. හැරෙනවා නිකන් හැරෙනවා වගේ දෙයක් සිද්ධ වෙලා ආයෙත් මම අර නතර වෙන තැන ඉක්මනටම යනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ස්වාමීන් වහන්සේ අර නතර වෙන තැනට ගියාට පස්සේ එහෙම ඉන්න අමාරුයි පැයම බෙල් එක වදිනකන් ස්වාමීන් වහන්සේ නැගිටින්න හිතෙනවා මට. බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. මට දැන් හිතෙනවා භාවනාව ඉවරයි වගේ දැන් ඇති වගේ එහෙම හැඟීමක් එනවා. ස්වාමීන් වහන්සේ එච්චර තමයි කියන්න තියෙන ස්වාමීන් වහන්සේ. හොඳයි. මේ හුස්ම ඉවර වෙන ඉවර වෙගෙන ඉද්දී පපුව තද වෙනවා කියන එක දැන් දැනිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි යන්න ඕන එහෙම හුස්ම ඉවර වෙද්දී දැන් පපුව තද වෙනවා. මම පපුව තද වෙන එක දිහා බලන් ඉන්නවා කියන අදහස ඇති වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ පොඩ සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි මේ හුස්ම නැති වුණාට පස්සේ හුස්ම ඉවර වුණාට පස්සේ බලාගෙන ඉති අපිට එතන බලාගෙන ඉන්න දෙන්නේ නැහැ. බලාගෙන ඉන්න දැන් නැති හේතුව තමයි උතන්ට ගියාට පස්සේ එක්ක අපිට මොකුත් දන්නේ නැති වෙන්න ඕන නිින්ද වගේ යන. එතනට අවදි වුණාම අවදි වෙලා ඉන්න බෑ. මොකද දැන් බලන්න දෙයක් නැති හින්දා අපිට නිකන් මේ මහා ගැඹුරු වලකට ගිහින් එබිලා බලනවා වගේ ඔක්කාරයට එනවා. එහෙම නැත්නම් මහා උසකට ගිහින් බිම බලනවා වගේ අපිට නිකන් කුරුදු නැති ගතියක් එනවා.
එහෙනම් තමයි දැන් භාවනාව ඉවරයි. දැන් ගිහින් භාවනාව නවත්තලා මේ මෙතන බලන්න මොකුත් නැහැ. ටීවී එක පොඩ්ඩක් බැලුවා නම් හොඳයි. රේඩියෝ එක පොඩ්ඩක් ඇහුවා නම් හොඳයි. සින්දුවක් ඇහුවා නම් හොඳයි. මොන හරි කෑවා නම් හොඳයි. එතන සිගරට් කරුවා නම් හොඳයි. ගෙදර වැඩක් කරුවා නම් හොඳයි. කියලා එක එක දේවල් එනවා. මොකද උත්තන්ට ගියාට පස්සේ කිසිමම දෙයක් නැහැ. අමාරුයි තමයි උත්තන්ට ගියාට පස්සේ ඉන්න පොරකේ ලෑල්ල ඇද්දා වගේ. හැබැයි අපි හිත හදාගන්න ඒක වෙනවා කියලා දන්න නිසා සූදානම් ශරීරයෙන් ගිහින් අමාරු වුණත් එතන පුළුවන් තරම් එන අවදිය දිගටම පවත්වා. ඒක දිගටම පවත්වන්න උත්සාහ කරන්න. ඉතින් ඒක කරගන්න එක තම අමාරු වැඩේ. කරගත්තට පස්සේ අපිට තියෙන්නේ පොඩ දශම හදිස්සියක් නැතුව හිමීට කරන්න හිත හදාගන්න. ඉතින් වෙන විදිය හොඳයි. එකම දේ කරන්න තියෙන්නේ දැන් හෙලි කරපේක හොඳයි මට එතනට ගියාම නැගිටින්න එනවා හිතෙනවා. ඒක හෙලි කරපු හින්දා ඒකේ බලය බිඳෙනවා. දැන් ඕක ඒක නැතුව ගියාට පස්සේ දැන් බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒ හෙලි කරෙන් තුලම. ඒක කොහොමම දිගටම කරමු. හොඳයි ස්වාමීන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සේම වේවා තෙරුවන් සරණයි. කාල වේලා ටිකක් ගිහින් තියෙනවා ඒත් මම කැමතියි මෙතන මේ අලුත් කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට මොන හරි කියන්න තියනවාද කියලා දැනගන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම ගිය සතියේ තමයි සම්බන්ධ වුණේ. මේ වැඩසටහනට මම ඊට කලින් භාවනා වැඩසටහන් කරලට සම්බන්ධ වෙලා නැහැ. සක්මන් භාවනාව කරද්දී මම ඒට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහන්නම්. අපේ මූලික කමටහන් හම්බුණාද? එහෙම මේ ස්වාමීන් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේගෙන් නෙමෙයි මගේ යාළුවෙක්ගෙන් මට ආවා මේ අර කලින් දාපු වැඩසටහනකින් දාපු කමටහන් ටිකක්. ඔව් නෑ කාගෙන් හරි හම්බුණානේ මූලික උපදේශ ටිකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එහෙනම් කියන්න. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරනකොට පළවෙනි දවසේ දෙපැත්තට ටිකක් පැද්දෙන එක තමයි ඒක දිගටම තියෙනවා භාවනා කරනකොට. ඊට පස්සේ පළවෙනි දවසේ දකුණු වම් කකුල දණි හිසෙන් ලොක් වුණා වගේ වෙලා මේ දණි හිසෙන් පල්ලෙහා ටික වේදනාව දැනුණා. ඊට පස්සේ ඒක නැතුව ගියා. ඊට පස්සේ නළලෙන් දකුණු පැත්තේ නළල තද වුණා. තද වෙලා වේදනාවක් දැනුණා. පළවෙනි දවසේ එච්චරයි. ඊට පස්සේ භාවනා කරද්දී දෙවෙනි දවසේ කරද්දී සක්මන් භාවනාව කරනකොට S2 පිය වෙන්නම යනවා. ඔළුව පුදුමාකාර බරක් දැනුණා. පිය වෙන තරමටම තෙරපුමක් දැනුණා. එහෙම ගොඩක් වෙලා ඒක දැනුණා. සක්මන් කරනකොට දෙපැත්තට පැද්දි ගියේ. ඊට පස්සේ උකුල් ඇටේ ඉඳන් පල්ලෙහාට වේදනාව දැනුණා සෑහෙන වෙලාවක්. ඒක තමයි සක්මන් භාවනාවේදී දැනුනේ. හොඳයි. මේ මුල්ම වාර්තාව නිසා අපි ඉදිරිපත් කරද්දී අපිට පුළුවන් නම් හොඳයි කියන්න සක්මන කරද්දී කොහොමද අපි හිත තියන්න උත්සාහ කරන්නේ කියලා. යටිපතුලට හිත තියන්න උත්සාහ කරුවද එහෙම නැත්නම් සක්මනේ එහෙමයි ස්වාමීන් වහන්සේ. යටිපතුලට හිත තියන්න උත්සාහ කරුවා නම් ඒකට යටිපතුලේ හිත තිබ්බට පස්සේ මොනවාද යටිපතුලේ දැක්කේ කියලා කියන්න පුළුවන් වුණා නම් හිත තව පොඩ්ඩක් කර්මන්නේ වෙනවා. මම එහෙම කිව්වත් කියන්නේ මුල්ම වාර්තාව නිසා. හැබැයි ඉතින් ඔය දීපු තොරතුරු වලට අනුව සක්මන යම් පරිණත භාවයක් තියෙන බවක් පේනවා. ඒ හින්දා මේ ඔය සක්මන කරන විදිහට ඔහොමම කරලා තව තොරතුරු එකතු කරගෙන මේ අපි කතා කරමු.
මුලින්ම උඩුකයේ දේවල් දැනුණට කමක් නැහැ. උඩුකයේ දේවල් වලට උන්ට වැඩි හිත දාන්න එපා. පුළුවන් තරම් යටිකයට හිත දාගෙන මේ සක්මනේ ක්‍රියාවලිය තොරතුරු ඇදලා ගන්න. ඉතින් එහෙම තොරතුරු ඇදලා ගන්න අපහසුතාවයක් තියෙන්න පුළුවන් මොහොම වැඩි වෙන යන නිසා ඒත් කමන්නේ පුළුවන් තරමට යටිකයේ තව තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද ඒක මේ විකාශනය වෙලා ඉන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව කරද්දි ස්වාමීන් වහන්සේ පපුවෙන් තමා ආස්වාස් ප්‍රාස්වාස කරේ දැනුනේ මට. ආස්වාසයේ දීර්ඝ ආස්වාස් තියෙනවා. ටිකක් වෙලා කරගෙන යනකොට ප්‍රාස්වාස ගොඩක් කෙටි වෙනවා කියලා දැනුණා. එහෙම ආස්වාස් ප්‍රාස්වාසයේ ගොඩක්ම කෙටි වෙවි ගියා. ඊට පස්සේ නළල ඔළුවේ පොඩ්ඩක් තද කරන ගතිය දැනුණා. වම් මුරහිසේ මුදුන බෙල්ල දෙසට පොඩි වේදනාවක් ආවා එක දවසක්. ඊට පහුවදා කරද්දිත් ඒ වේදනාව ආවා. වම් මුරහිසට යටින් පපුවට උඩින් පොඩි වේදනාවක් ආවා. ඒක ටිකක් වෙලා තිබිලා ඇట్లా ගියා ස්වාමීන් වහන්සේ. අද භාවනා කරද්දි තපුණු අතේ වැලමිටෙන් වේදනාවක් ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා මණික් කටුව ළඟින් ඉස්සරහට මේ හිරි වැටලා වගේ ඇඟි ගතියක් දැනුණා. ඒක තමයි ඊට වැඩි මතක නැහැ. මේකත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දෙන්නෙකුට එක එක භාවනා වෙන වෙනම ලියාගෙන ඉදිරිපත් කරද්දී ඒක සමරයිස් කරලා එක වார்த்தාවක් හැටියට ඉදිරිපත් කරනවා. දෙවෙනි එක තමයි එහෙම ඉදිරිපත් කරද්දී ඒක පළවෙනි එකෙන් කියුණා මම අහවල් තැන තමයි හිත කියන්නේ කියලා. මේ සක්මනේ පරයන්කේ දෙකේම ලක්ෂණ ගොඩාක් තියෙනවා. මේ හොඳට භාවනාව පරිණත වෙච්ච ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ ඉදිරිපත් වෙන්න ඕන මූල කර්මස්ථානයේ අසුරු කරගෙන. සක්මන උදාහරණයක් ගත්තොත් සක්මනේ මම අහවල් තැන හිත තියන්නේ ඒකට හිත තිබ්බට පස්සේ මම මෙන්න මේවත් තමයි දකින්නේ. ඒක දැක්කට පස්සේ ඒක මෙන්න මේ ආකාරයට විකාශනය වෙගෙන යනවා කියලා කියන්නේ. ඇත්ත වශයෙන් මේක කියුණා පර්යංකය ගැන කියද්දී පපුවේ හිත කියන්නේ ආස්වාද ප්‍රසාද කියලා. ඊට පස්සේ හිර වෙන ගතියක් ආවා කියලා. ඒ හිර වෙන ගතියට පස්සේ එක එක ආකාරයේ වේදනාව කියලා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. සාමාන්‍ය ස්වභාවය කියලා කියන්නේ අපි කයට හිත දැම්මනම් අපේ කයට බය නැති වුණාට පස්සේ හිතේ දොර විවෘත වෙනවා. හිතේ දොර විවෘත වෙන්නේ කොහොමද? මේ කයේ තියෙන දරත ගතිය, කයේ තියෙන අමාරුකම්, කයේ තියෙන වේදනාවල්, සුඛ වේදනාවන් පුළුවන් දුක් වේදනාවන් මේවා එළියට දාන්න පටන් ගන්නවා. ඒ එළියට දාන්න පටන් ගත්තට පස්සේ අපි ඒවා කොච්චර දුරට ඒවා දරාගෙන ඉන්නවද, කොච්චර දුරට ඒවට සතිමත් වෙනවද කියන එක වැදගත් වෙනවා. ඉතින් ඒ වගේ පරිණත ලක්ෂණ තියෙනවා. මේ ඒ හින්දා ඔය පර්යංකේ නම් ගොඩාක් ඉව කරන්න දෙයක් නැහැ. කරන විදිහට කොහොමද කරන්නේ? සක්මන ඉදිරිපත් කරද්දී අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ඉදිරිපත් කරා. ප්‍රශ්නයක් අහන්න ඕන විනාඩි කීයක් සක්මනයි පර්යංකයක් කරනවා? විනාඩි 40ක් 45ක් විතර කරනවා ස්වාමීන් වහන්සේ කරා. හරි. ඒක පොඩ වැඩි කරන්න. වැඩි කරලා නිතිපතා කරන්න. ඊට පස්සේ එතකොට ඕකේ තව තොරතුරු වෙනවා. ඒ එන තොරතුරු වල ගුණයක් ගන්න පුළුවන්. අනුපිළිවෙලක් ගන්න පුළුවන්. ඒ අනුපිළිවෙල අරගෙන ඉදිරිපත් කරන්න. එතකොට බොහොම වැදගත් වෙනවා. බොහොම ශක්තිමත් වෙනවා වාර්තාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. මම හිතනවා මෙතන ඉන්න අයට ටිකක් පරක්කුත් වෙලා වගේ මේ අය ගියත් කමක් නැහැ. මේ මොන හරි තියෙනවා නම් මම හිතන්න මම තව පොඩ්ඩක් කතා කරනවා.
ඊට ඉස්සෙල්ලා මේ මට මතක් කරන්න ඕන ඔක්තෝබර් රිට්‍රීට් එකට ඊමේල් එක ගිහින් තියෙන්නේ. ඒ හින්දා ඒක කට්ටිය දැන් ඇප්ලිකේෂන්ස් දානවා දිගට හරහට. ඒ හින්දා රිට්‍රීට් එකට සම්බන්ධ වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඇප්ලිකේෂන් එක දාන්න. මේ අනිත් අයටත් ඉන්ෆෝම් කරන්න. ඔයාගේ අර ලිස්ට් එකට අරින්න. මල්ලිත් දන්න කට්ටියට කියන්න. ඒ ඇප්ලිකේෂන් දාන්න කියලා. ඉන්නවනම් හිටියට කමක් නැහැ. රයිට් වෙන කාට හරි තියනවද මොන හරි කතා කරන්න විශේෂයෙන් මේ ළඟදී සම්බන්ධ වෙච්ච අයට? හොඳයි. එහෙම කියන්න විශේෂ දෙයක් නැත්තම් අපි වැඩසටහන නිමා කරමු කියලා එහෙනම් මම යෝජනා කරනවා. වැඩසටහන නිමා කිරීම සඳහා අපි මේ රැස් කරගත්තා වූ ධනාත්මක කම්පන චංචල වේග එහෙම නැත්නම් කුසල් විශ්ව සත්‍යයක බෙදා හදාගමු. ඒ බෙදා හදා ගැනීම සඳහා අපි මුලින්ම තිලෝගුරු අමාමෑණියන් පෙරම් පුරණ කාලේ ඉඳලා යම් සත්වයක් උන්වහන්සේට අප උපස්ථාන කරලා කුසල් බලාපොරොත්තු සිටිනවා නම් සියලුම සත්වයන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මේ ශ්‍රී බුද්ධ වචනේ අපිට දක්වා ගෙන යම් සත්වයක් දරදී ඇදලා කුසල් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ සියලුම සත්වයන්ට මේ කුසල් අනුමෝදන් වේවා. අන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා රැක බලා ගන්නා සියලුම පින්වතුන්ටත් ඒ ගුරු ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේ රැක බලා ගන්නා සියලුම පින්වතුන්ටත් සංවිධානය කරන්න තමන්ගේ කාලය ශ්‍රමය ධනය වැය කරන සියලුම මහත්මයාට මේ තමන්ගේ සසර ගමන කෙටි කරගන්න ගමන් ශාසන කටයුත්තකට උර දීලා කර දීලා මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක වැඩ කරන මේ සියලුම පින්වත් මහත්මයාට මේ වගේ දේවල් වලට උදව් උපකාර කරන අපේ ගෙවල් වලින් අම්මලා තාත්තලා දුව දරුවන්ට සැමියන්ට මේවා දැකලා යම් මිනිසෙක් වේවා අමනුෂ්‍යෙක් වේවා දුර වේවා ළඟ වේවා ඉන්න සත්වයක් සාදු කියලා ප්‍රීතියටපත් වෙලා ප්‍රමෝදයටපත් වෙලා අනුමෝදන් වෙන මේ සියලුම සත්වයන්ට මේ කුසල අනුමෝදන් වේවා කියන මෛත්‍රී සහගත සිතේව පියතාවතාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු.